ආයුබෝවන් ඔබට සුබ දවසක් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අපේ ඔබේ මේ පුරුදු හමුවීම ආයුබෝවන් සුබ දවසක් සමගින් අද ජූලි මාසයේ 12 වෙනිදා අලුත් ඉරිදාවක් මේ ඉරිදා ගේ ඉරිදා වාගේ නෙමෙයි. එහෙම වෙන්නේ කොහොමද? විශේෂයෙන්ම අද දවසේ අලුතෙන් වාර්තා වන තොරතුරු රසක් එක්ක විශේෂයෙන් මේ වන විට කොරෝනා අවදානමේ දෙවනි රැල්ලක් පිළිබඳව කතා බහ ඇති වෙනවා. ඒ පිළිබඳව ඔබේ සැක සංකා දුරු කරන්නට අපි මේ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ අතරවාරයේ ඒ සඳහා ඔබට තොරතුරු දැනුවත් කිරීමට සූදානම්ෙන් ඉන්නවා. ඒකම පොලිසියේ මද්ද්‍රව්‍ය නාශකාංශයට කළු පැල්ලමක් එක් කරමින් එහි ජාවාරම්කරුවන්ගේ සාහසික භාවිතාව පිළිබඳව තොරතුරු ඒ එක්කම මැතිවරණ උණුසුම කෙමෙන් වැඩි වර්ධනය වෙනවා. අපි ගත කරන මේ කොළඹ අහස කළු වී තිබෙනවා. ඒ නිසා මන්දාරම් මහා සූසක් දක්නට ලැබෙන්නේ මේ වගේ තොරතුරුත් එක්ක පුවත්පත්වල සටහන් ඔබ දැනගත යුතු කාරණා රාශියක් මේ අඩහෝරාව තුළ ඔබට කියන්න අපි සූදානම්ෙන් ඉන්නවා. ඒ නිසා මේ ඉරිදා ගිය ඉරිදාට වඩා වෙනස් ඉරිදාවක්. ඔබ දැනගැනීමට කැමති ඇති මේ වන විට ලංකාවේ කොරෝනා ආසාදිතයින් 2511 දෙනෙකු එදා මෙදා තුර හමු වී තිබෙනවා. ඊයේ දවසේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ වෙතින් වාර්තා වුණා 57 දෙනෙකු. ඒ එක්කම සුවය ලැබුවන් සංඛ්‍යාව 1980ක් බවට පත් වී තුන දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ අර 2511ක් සමස්ත වාර්තාකරණය වුණාට දැන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 522ක් ආසන්න වශයෙන් අර මද්ද්‍රව්‍ය පුනරුත්ථාපනය කරන්නන් සිටින ස්ථානෙන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හමු වූ පිරිස තමයි මේ වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම යුද හමුදාපතිවර කිසියම් නිවැරදි කිරීමක් කර කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය සහ පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයා මගින් පාලනය වන මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන ස්ථාන දෙකක් වගේ තමයි මේ කිව්වේ. කොහොමනත් ලෝකයේ ආසාදිතයන් සංඛ්‍යාව 1,28,32,733ක් බවට පත් වී තිබෙන මොහොතේ සමස්ත මරණ ලෝකයේ වාර්තා වෙනවා 5,67,024ක්. ඒ ආශ්‍රිත තොරතුරුත් එක්ක අපි පුවත්පත්වල ඉරිදා පුවත්පත්වල සටහන් කොරෝනා සම්බන්ධ කාරණාවල් වලදී ලංකාදීප දෙවෙනි ඉරිදා සංග්‍රහය ප්‍රධාන සිරස්තල වාර්තාව මේ විදිහට කන්දකාඩුවෙන් කොරෝනා රැල්ලක් හමුවීමේ අවදානාවක් පිළිබඳ වූ සටහන වැලිසර නාවික හමුදා කඳුරෙන් වාර්තා වූ COVID-19 ආසාදිත රෝගීන් පොකුරෙන් පසු හමු දෙවන ආසාදිත රෝගීන් පොකුර පොළොන්නරුව කන්දකාඩුවෙහි පිහිටි මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයෙන් වාර්තා වන වගේ තමයි මේ විදිහට කියා සිටින්නේ. හැබැයි යුද හමුදාපතිවරයා කියා සිටින මෙන්න මෙහෙම කාරණාවක් දෙවනි රැල්ලකට ඉඩ නොදෙන බව ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ ඒ පිළිබඳව සටහනේ තවදුරටත් කියා සිටින්නේ. විශේෂයෙන්ම COVID-19 රෝගයේ දෙවන රැල්ලක් රට තුළ ඇති විය හැකි බවට ඇති සහ යලි ඇඳිරි නීතිය පනවන බවට පැතිරී යන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධාන යුද හමුදාපති ලුතුරන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා දෙවෙනි ඉරිදා සංග්‍රහයට කිව්වග විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ සහ යුද හමුදාපතිවරයාගේ ප්‍රකාශයන් අපි ඊයේ රාත්‍රියට ප්‍රවෘත්ති විකාශයෙන්ුත් ඉදිරිපත් කිරීම සූදානම් ඉන්නවා. ඔබේ යාවත් කාලින වූ දැනගැනීම පිණිස ඊට පස්සේ අපි යමු වෙනවා අද ප්‍රධාන සිරස්තල සටහන ඉදිරිපත් කරන ලංකාදීපය. ඉරිදා ලංකාදීපය කියන්නේ කන්දකාඩු ආශ්‍රිතයන් සොයා ගම්පීරයි යනුවෙන් වූ සිරස්තල සටහන. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනයේ වෙමින් සිටින 339 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව PCR පළමු පරීක්ෂණයෙන් අනාවරණය වීම සමග එම පිරිස ආශ්‍රය කළ තැනැත්තන් සොයා ගැනීමට ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් දරන වගේ තමයි මේ සටහනේත් කියා සිටින්නේ. ඒ ආරක්ෂක අංශ එලෙස කටයුතු කරනවා. සෞඛ්‍ය අංශ මහත් කැපවීමෙන් කටයුතු කරන අතරවාරයේ අපිට හමු වෙන සිළුමිණ පුවත්පතේ උතරතුර මේ කියන්නේ කන්දකාඩුවේ කොරෝනා පැතිරීම වළක්වන්න පුළුල් මෙහෙයුමක් දියත් කළ තිබෙනවා සෞඛ්‍ය අංශවල මගකීම ඔස්සේ ආරක්ෂක අංශ. ඒ පිළිබඳව සටහන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා රෝගීන් හමු වීම සමග ඒ පැතිර යාම වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ සමග එක්ව දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළ බව COVID-19 නිවාරණ මධ්‍යස්ථානයේ ප්‍රධාන යුද හමුදාපති ලුතුරන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා කියූ කාරණාව තමයි මේ විදිහට අපිට හමු වන්නේ. මම ඔබට කිව්වා රාත්‍රියට ප්‍රවෘත්ති විකාශයේ අලුත් මලුත් තොරතුරු පත්‍ර මුද්‍රණයෙන් පසු තොරතුරු අපි ඉදිරිපත් කරනවා කියා ඊයේ රාත්‍රියේ 8 ප්‍රවෘත්ති විකාශයේ මේ කාරණා පිළිබඳව පුළුල් විග්‍රහයක් ගෙනාවා. එයයි දැන් අපිට ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා ඔබේ දැනගැනීම පිණිස. කන්දකාඩු මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ඊයේ COVID-19 රෝගීන් 283 දෙනෙකු හඳුනා ගැනුණා. ඉකුත් 9 වෙනිදාද 57 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව කන්දකාඩු මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වන සමස්ත COVID-19 රෝගීන් සංඛ්‍යාව 340ක්. පොකුරු කළමනාකරණය කිරීම තමයි දිගටම කරගෙන ගියේ. මේ ඇත්ත වශයෙන් වෙන්නේ එක පොකුරක් අවසන් කරනවා තව පොකුරක් ඇති වෙනවා. වැලිකඩ මේ පුද්ගලයා හමුවීමත් සමග කන්දකාඩු වල ඇති වෙලා තියෙන තත්ත්වය ගත්තත් ඇත්ත වශයෙන්ම මේකෙම විකාශනයක්. කන්දකාඩු කඳවුර හරහා ওই සුදුවැල්ල ප්‍රදේශයේ ඉඳලා ඒ මද්ද්‍රව්‍ය ලෝලීන්ගෙන් පැමිණි ඒ පරිණාමය වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. PCR පරීක්ෂණයෙන් යම්කිසි රෝගීන් තෝරාගත් පළියට ඉතිරි අය රෝගීන් නොවිය හැකි කියලා දෙයක් නැහැ. ඉතින් ඒ නිසා තමයි
නිරෝධායනය කියන දේ තියෙන්නේ. ඇත්ත වශයෙන්ම කියනවා නම් අපගේ සුපිරි අවිය තමයි නිරෝධායනය. නිරෝධායනය කරලා අපිට අවශ්‍ය නම් PCR නොකර ඉන්න පුළුවන්. නමුත් PCR කළා අපිට නිරෝධායනය නොකර ඉඳීමේ හැකියාවක් නැහැ. දැන් හැමෝම අහන්නේ මේකෙන් නැවත සමාජයට යා හැකිද කියන එක. අපිට කියන්න බෑ මේක බිඳුවයි කියලා. අපිට යම්කිසි ආකාරයෙන් සමාජයෙන් රෝගියෙක් හමු වුණොත් ඒ හරහා අර පැරණි ක්‍රියාවලිය ක්‍රියා කරලා ඒ අයගෙන් සමාජයට පැතිරීම වැළැක්වීම තමයි කරගෙන ලබන්නේ. ඉතින් විශ්වාසයක් තියෙනවා පොකුරු පාලනය කළා වගේ මෙම පොකුරත් අපිට මේ ආකාරයටම පාලනය කරගත හැකියි කියලා. ඉතින් අද තත්වයේ යම්කිසි වෙනසක් තියෙනවා, සමාජය සෑහෙන දුරට විවෘත වෙලා තියෙනවා. අර වෙනදටත් වැඩිය ජනතාවගේ සහයෝගය, සමාජයේ සහයෝගය, ආයතනවල සහයෝගය අපිට අවශ්‍ය වෙනවා. කොවිඩ්-19 රෝගය වැළඳුණු බවට පසුගියදා හඳුනාගන්නු කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන මාරවිල ප්‍රදේශයේ උපදේශිකාවගේ පවුලේ සමාජිකයන් සහ සමීප ආශ්‍රිතයන් මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා. එතුමගේ දෙමාපියන් දින කීපයක් ඇය සමග ඉඳලත් තිබෙනවා. ඉතින් ඔවුන් දෙදෙනාට කොවිඩ් ආසාදනය නොවී ඇති බවටයි තහවුරු ගන්නේ. එතුමිය ඇවිල්ලා තියෙනවා ප්‍රවාහන පහසුකම් විධි ක්‍රම 3ක් විතර භාවිතා කරලා තියෙනවා. බස් ගත්තන් පස්සේ මුඛ ආවරණයක් පළඳගෙන ඉතාමත්ම ආරක්ෂා සහිතව තමයි එතුමිය ගමන් කරා කියලා එතුමිය කියන්නේ. මේ ආපු කට්ටිය සම්බන්ධව මේ වන විටත් අපි යම්කිසි සංඛ්‍යාවක් එහෙම හොයාගෙනත් තිබෙනවා. ඔවුන්ට ස්වයං නිරෝධායන ලක් වෙන්න කියලා තියෙනවා. තව සොයා ගැනීමට සුළු සංඛ්‍යාවක් ඉන්නත් පුළුවන්. මග ඇරිච්ච කට්ටිය ඒ කට්ටියත් හැකි ඉක්මනින් සොයාගෙන අයලුණුත් නිරෝධායනයකට ලක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට වැලිකඩ වන්දනාගාරයේ රැගෙන රැඳවියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වූයේ පසුගිය 7 වෙනිදා. ඔහුගේ ආශ්‍රිතයන් බවට සැක කෙරෙන 312 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කළද කිසිවෙකුට රෝගය වැළඳී තිබුණේ නැහැ. පසුව සිදු කළ PCR පරීක්ෂණවලදී තවත් රැඳවියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට ඊයේ තහවුරු වුණා. ඉකුත් පළමුවෙනිදා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශන සේවාවකට සහභාගී වූ අනුරාධපුර තිසාවැව යුද හමුදා කඳවුරේ නිලධාරියෙකුටද කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බව වාර්තා වුණා. ඔහු රාජාංගනයේ යාය 5 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. එම නිලධාරියා යාය 3 ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකටද සහභාගී වී තිබෙනවා. මෙතුමා සහ මෙතුමාගේ ළමයි දෙන්න පොසිටිව් උනායි කියන වාර්තාව තමයි සඳහන් කරලා තිබ්බේ. එක ළමයෙක් වයස 11ක් පමණ පස්වන ශ්‍රේණිය ඉගෙන ගන්න ළමයෙක්, අනිත් ළමයාට වයස අවුරුදු 1කමාරක් පමණ වෙනවා. එතකොට ළමයා අවුරුදු 1කමාර ළමයි ප්‍රශ්නයක් නැහැ. දැන්ට භාර්යාවගේත් PCR පරීක්ෂණයක් කරලා තිබෙනවා. නමුත් 11 ළමයා ගත්තම මේ ළමයා යනවා 4 වෙනිදා, 6 වෙනිදා, 7 වෙනිදා පන්ති වගේකට යනවා. මේ පන්ති වලට යන්නේ ට්‍රැක් 1 කියන ප්‍රදේශයේ තියෙන පාසලක තමයි ඉගෙන ගන්නේ. එතන මෙයාගේ පන්තියේ ඉන්නේ ළමයි 70ක පමණ සංඛ්‍යාවක්. ඉතින් මේ 70 මේ වන විටත් අපි හොයාගෙන ස්වයං නිරෝධායනට මේ වෙනදත් ලක් කරලා ඉවරයි. ඔවුන්ගේ PCR පරීක්ෂණය මේ අවස්ථාවේදීම කිරීමට හැකියාවක් නැහැ. සාමාන්‍යයෙන් දින 10ක් වගේ කාල සීමාවක් තියාගන්න ඕනේ මේ PCR පරීක්ෂණවල සත්‍යතාවය ඇත්තටම සොයාගන්න. ඒකින්ද ඔවුන්ව නිරෝධායන ලක් කරලා තිබෙනවා. මේ තත්ත්වයක් අපි මේ වෙනකොට පාලනය කරගෙන තිබෙනවා. තුන්වෙනිදා සමස් භාගයේ පැවැත්වෙන මේ මරණ ගෙදරට 150ක පමණ සංඛ්‍යාවක් පැමිණලා තිබෙනවා. ඒ 150ම අපි හොයාගෙන තියෙනවා. ඒ 150ට අපි ස්වයං නිරෝධායන ලක් කරන්න අපි මේ වෙනකොට කටයුතු සිද්ධ කරලා තිබෙනවා. මරණය සම්බන්ධ වූ දාණය තිබිලා තියෙන්නේ 6 වෙනිදා. එදා මේ ස්ථානෙට තව 80ක පමණ කණ්ඩායමක් පැමිණෙනවා. මේ 80ත් අපි හොයාගෙන තියෙනවා නම් වශයෙන්. ඒ කට්ටියටත් මේ වෙන විට දැනුම් දීලා තියෙනවා. දැනුම් දෙමින් පවතිනවා. වුණුත් අපි නිරෝධායන ලක් කිරීමට කටයුතු කරලා තිබෙනවා. එම ප්‍රදේශයෙන් වාර්තා වූ කොවිඩ්-19 රෝගීන් සමීපව ඇසුරු කළ 40 දෙනෙකුගේ PCR පරීක්ෂණද අද සිදු කෙරුණා. ඒ රාත්‍රියට ප්‍රවෘත්ති විකාශයේ ඔබ දැනුවත් වී යුතුම කාරණා රසක් තමයි මේ කිව්වේ. විශේෂයෙන්ම ඉන් එහා කටකතා ගැන විශ්වාසය තබන්නට එපා කියා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ යුද හමුදාපතිවරයා නිරන්තර ජනතාවට කියනවා මේ මොහොතේ වෘද්ධියේ මාළු බානට සූදානම් වෙච්ච තැන් පිරිසක් කොවිඩ් දෙවන රැල්ලක් තෙවන රැල්ලක් ගැන සමාජයේ කලබගැනියක් ඇති කිරීමට දරන උත්සාහයන් මුළුමනින්ම වුන් ප්‍රතික්ෂේප කරනවා. කිසියම් ආකාරයක දැනුවත් වීමක් කොවිඩ් ආශ්‍රිතව කළ යුතු නම් ඒ පිළිබඳව දැනුවත් කිරීමට ජනමාධ්‍ය ජාතික රූපවාහිනිය ඇතුළු සියලු ජනමාධ්‍ය සූදානම්ෙන් ඉන්නවා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැනුම් දීම හරහා. ඒ එක්කම කොහොම වුණත් මේ ලෝකයක් වසාගත ලෝකයකට බිය පැතිරූ මේ මහා වසංගතයෙන් අත්මිදීමේ පළමු ජයග්‍රහණය අපි අත්පත් කරගෙන සිටින මොහොතක තමයි මේ අනපේක්ෂිත තත්වයකට අපිට මුහුණ දෙන්න සිදු වුණේ. අපේ දෑත් පිරිසුදුව තබා ගැනීම, දුරස් ස්වභාවය, මූ ආවරණ පැළඳීම, මූ ආවරණ නිතර නාලා ඇල්ලීමෙන් වැළකී සිටීම, ස්පර්ශ කිරීමෙන් වැළකී සිටීම වැනි ඊටම අලුත් ජීවිතයේ අපි අනුදත් යහපත් සෞඛ්‍ය පුරුදු අපේ ජීවිතයට තවදුරටත් ලං කරගත්තොත් අපිට තිබෙන අවදානම යම් තරමකට අවම කර ගැනීමේ හැකියාව තියෙන වගත් මේ මොහොතේ අපි මේ ඉරිදා උදෑසන
වශයෙන්ත් මතක් කරගනිමු. ඊට පස්සේ අපි ඔබේ අවධානය යොමු කරන ප්‍රධාන අංගය තමයි පොලිසියට කපැල්ලමක් එක්කල පොලිසියේ නාකොටික් අංශයේ හිටපු කුඩ්ඩන්ගේ කුඩු කෑවිත්තේ තොරතුරු තමයි අද දවසේ පුවත්පත් ප්‍රධාන තොරතුරක් විදිහට ඊට පස්සේ වාර්තා කරන්නේ. අද සතිය ගරුණේ ප්‍රධාන සිරස්තලය මෙයයි මද්ද්‍රව්‍ය ජාවාරම් පිටුපස STF කණ්ඩායමකුත් ඉන්න වගේ මෙන්න මේ වගේ කාරණා හෙළි වෙනවා. දැන් විශේෂ කාර්ය බලකාය ඉතාම සූක්ෂම මෙහෙයුම් රැසක් සිදු කරමින් කීර්තිමත් මෙහෙවරක මේ මොහොතේ පාතාලේ මඩින්න කරන මොහොතක තමයි අර කුඩ්ඩන්ගේ එහෙම නැත්නම් මේ සාහසික ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට STF කණ්ඩායමකුත් පත් වී තිබෙනවා. මේන් අදහස් කරන්නේ විශේෂ කාර්ය බලකායම මෙතන ඉන්නවා කියා. ඒක අදහස් කරන්නේ පොලිස් මද්ද්‍රව්‍ය නාශක අංශය මෙතන ඉන්නවා කියා. පොලිසිය 18 දෙනෙකුගේ හැසිරීම පිළිබඳව තමයි මේ කාරණාවල් එක්ක ඉස්මතු වෙන්නේ. ඒ නිසා සමස්තය දෙස වපරැහින් බැලීම නොව ඒ වර්ධකරුවන් දෙස ඊටාම තීරණාත්මක විදිහට ඇසින් බැලීම තමයි අපි කළ යුතුව තිබෙන්නේ. මේ විස්තර සටහන කියන්නේ මහා පරිමාණ මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මද්ද්‍රව්‍ය රාජ්‍ය ආරක්ෂාව යටතේ බෙදා හැරීම හා අලෙවි කිරීමේ ජාවාරම 2013 වර්ෂයේ සිට සිදු කරගෙන ආ බවට තොරතුරු අනාවරණය වෙලා තිබෙනවා. පොලිස් විශේෂකාර්ය බලකායේ සිටින දූෂිත නිලධාරීන් විසින් ජාවාරම්කරුවන්ගේ හෙරෝයින් ප්‍රවාහනයට ආරක්ෂාව ලබා දීමත් කොටසක් අත්අඩංගුවටගෙන ඊට යම් යම් ද්‍රව්‍ය එකතු කිරීමක් සිදු කරලා තිබෙනවා වගේ තමයි මද්ද්‍රව්‍ය ජාවාරම් පිටුපස STF කණ්ඩායමකුත් යන සිරස්තලයේ සහිතව වාර්තා කරන්නේ. ඊට පස්සේ අද ඇත්ත පුවත්පතේ මුල් පිටුවේ වූ තොරතුරක් එයත් මේ ආශ්‍රිත කාරණාවක් නාකොටිත් දැලේ හිල් හෙවීමට පියවරගෙන තිබෙන වගේ තමයි මේ කියන්නේ. අත්අඩංගුවටගත් මද්ද්‍රව්‍ය කුඩු ජාවාරම්කරුවන් වෙත විකුණු අත්අඩංගුවටගත් මද්ද්‍රව්‍ය කුඩු ජාවාරම්කරුවන් වෙත විකුණු බව කියන සිද්ධියට අදාළ පොලිස් මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 18 දෙනෙකු ඇතුළු සැකකරුවන් 21 දෙනෙකු දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවටගෙන තිබෙනවා. කලක පටන් කරගෙන ගොස් ඇති මෙම ජාවාරම සම්බන්ධ සැකරන තවත් මද්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් පිරිසක් දෙස පොලිස් ඇසයුම් වී තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළ නිලධාරියෙක් කියා තිබෙනවා. මෙහි ප්‍රධාන සැකකරුවෙකු සිටි පොලිස් භාරයට පත් වූ පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාරයා යන අය ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ප්‍රකාරව පැය 7ක රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හඳවාගෙන ප්‍රශ්න කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අතර වාරේ ඇත්ත හෙළි කරන තිත්ත ඇත්ත අද ප්‍රධාන සිරස්තලයෙන් කියන්නේ මේ විදිහට පාතාලේ කළු සල්ලි දේශපාලකයන්ට පත්වීම ඒ ප්‍රශ්නාර්ථයක් සටහන් සමගින් එක් කරන්නේ දේශපාලනය සහ මේ පාතාලයේ අතර තිබෙන අත්‍යන්ත සුසංයෝගය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඍජු නායකත්වයේ යටතේ දැනට ක්‍රියාත්මක කරන ලබන මද්ද්‍රව්‍ය සහ පාතාලයට එරෙහි විමර්ශන තුලින් අනාවරණය වී ඇති තොරතුරු සාක්ෂි වලට අනුව පාතාලයේ ජාතික ආරක්ෂාවට පමණක් නොව නීතිය සහ සාමයට ආර්ථිකයට මෙන්ම දේශපාලනයටත් ඒ හරහා මැතිවරණයටත් තර්ජනාත්මකව බලපාන බව තහවුරු වී ඇතැයි වාර්තා වෙනවා. පාතාලයේ සහ ආරක්ෂක අංශවල ඇතැම් කොටස් බන්ධනාගාරයේ රාජ්‍ය නිලධාරීන් සමග ඍජු ලෙස සමන්තා ඇති බවද පරීක්ෂණයෙන් හෙළි වෙමින් තිබෙනවා. පාතාලයේ බැංකුව හරහා මූල්‍ය ක්ෂේත්‍රයට විනිමය පාලනයටද මුදල් සංසරණයටද ඍජු ලෙස බලපෑ ඇතැයි අනාවරණය වෙමින් තිබෙන බව තමයි අද දවසේ ඇත්ත පුවත්පතේ ප්‍රධාන සිරස්තලෙන් කියා සිටින්නේ. ඒකම සිළුමිණ කියා සිටින්නේ මෙන්න මේ වගේ කාරණාවක්. සිළුමිණේ කියන්නේ අද ඒ අතර වාරයේ මේ නාකොටික් සම්බන්ධ තොරතුරු කියා සිටිනවා. විශේෂයෙන්ම නාකොටික් පරීක්ෂණ කඩිනම් කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වන සිළුමිණ කියන්නේ මද්ද්‍රව්‍ය ජාවාරම් නිරතු බවට විමර්ශන වලින් අනාවරණය වන පොලිස් මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සමාජිකයන් 18 දෙනා පිළිබඳව සිදු කරන විමර්ශන කඩිනම් කර නීතිපතිතුමා මගින් අධිචෝදනා බාර දී වැරදිකරුවන් වන සියලු නිලධාරීන්ට 1979න් පසු මෙරට තුළ ක්‍රියාත්මක නොවූ මරණ දඬුවම ක්‍රියාත්මක කර උපරිම දඬුවම් ලබා දීමට පොලිසියට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව තමයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියන්නේ. විශේෂයෙන්ම 18 දෙනෙක් කළ වැරැද්දට හැමෝටම ඇඟිලි දික් කළ පොලිසිය කියන ආයතනයේ කීර්තියට දැඩි බලපෑම් එල්ල වී තිබෙන බව තමයි ඔහු කියා සිටින්නේ. ඊට පස්සේ අපි කෙමෙන් උණුසුම් වන මැතිවරණ වේදිකාවේ තොරතුරු වලට යොමු වීමේදී අද දවසේ අපිට හමුවන තවත් ප්‍රධාන මාතෘකාවක් බවට මැතිවරණ උණුසුම ප්‍රාදේශීය මට්ටමින් ජාතික තලයේද ජාතික මාධ්‍යයන් වෙතින්ද ඒ උණුසුමේ ස්වභාවය හැඩරුව හඳුනාගත හැකි. සිළුමිණ ප්‍රධාන සිරස්තලය කියන්නේ මහා මැතිවරණයෙන් පසු දැවැන්ත දේශපාලන පෙරලියක් යනුවෙන් වූ වාර්තාව සමගි ජනබලවේගයට කනකොකා හඬන ලකුණුත් ඇති වී තිබෙන බව තමයි ජයසූරිය උඩුකුමරගේ වාර්තාවේ කියන්නේ. මහා මැතිවරණයෙන් පසු සමගි ජනබලවේගයේ පිරිසක් නැවත එජාපය සමග එක්වීමට දැනටම සාකච්ඡා කර ඇති අතර තවත් සැලකිය යුතු පිරිසක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එක්වීමේ අපේක්ෂාවෙන් එම පෙරමුණේ නායකින් සමගද රහස් සාකච්ඡා වට කිහිපයක්ම මේ වෙනට පවත්වා ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජේෂ්ඨ සිළුමිණට කිව්වා කියා යනුවෙන් තමයි අද දවසේ මේ වාර්තා කරන්නේ. ජනාධිපතිතුමන් තමන්ගේ ගමන් මඟ සෞභාගී දැක්ම මහ පොළොවේ යථාර්ථයක් කරනු පිණිස ප්‍රායෝගිකව ගෙවුණු මාස කිහිපය තුළදී ඊටම අපි වෙලාව බලලා ඉදිරි තොරතුරු කියන්න.
කෙමෙන් උණුසුමන මැතිවරණ පොරපිටියේ තොරතුරුයි කියමින් සිටි අපි වෙලා බලන්න ගිහිල්ලා යලිත් ඇවිත් ඉන්නේ ආයුබෝවන් සුබ දවසක් තොරතුරු ඔබට කියන්නට සිළුමිණ මුල්පිටුවේ ඡායාරූප සටහන ජනාධිපතිතුමන් පොහොට්ටුවේ පාක්ෂිකයන්ගේ පොදුජන එක්සත් පෙරමුණේ පාක්ෂික අපේක්ෂකයන්ට ජය තහවුරු කරන්නට තමන්ගේ ගමන් මගට ශක්තියක් වන්නට ඉතාම හොඳ දේශපාලකයන් පත් කළ එවන්න ජනතාවාදී දේශපාලන හැඟීමක් සහ අවබෝධයක් කියවීමක් තිබෙන අපේක්ෂකින් පත් කළ එවන්න පාර්ලිමේන්තුවට කියන ඉල්ලීම ජනතාව වියසට ගොස් සිදු කරනවා. මේ පසුගිය 10 වෙනිදා ලග්ගල පොදු වෙළඳපොලේ පැවති ජන හමුවකට සහභාගී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව හමුවට ගිහිල්ලා ඔවුන්ගේ තොරතුරු පිළිබඳ සුහද කතා බහකට නිරත වෙනවා. මේ අවස්ථාවේදී අපි දකිනවා ඊයේත් ඡායාරූප සටහන් වලින් අපි දුටුවා, ප්‍රවෘත්ති විකාශයන් තුලින් අපි දුටුවා බොහෝ වෙලාවට ජනාධිපතිතුමන්ට පාසල් දරුවන්, වැඩිහිටියන්, ස්වාමින් වහන්සේලා මේකී නොකී බොහෝ දෙනෙක් තමන්ගේ අදහස් ඉදිරිපත් කරනවා, ඍජුව සම්මුඛ වෙලා කතා බහ කරලා ඔවුන්ගේ දුක් ගැනවලි ඒකම එතුමන්ට ආශිර්වාද කරනවා. ඊටම සුබ දසුනක් බවට ඒපත් වී තිබෙනවා. රූපවාහිනී තිරයන් මගින් අපිට දැකීමේ හැකියාව තිබෙනවා. ඒ අතර අපි මැතිවරණ කොමසාරිස්වරයා කියන ඡන්දෙ දීමට යන්න කිසිදු මැලිකමක් දක්වන්නට එපා කියලා ඔහු දැන් කියනවා. ඡන්දෙ පැවැත්වීම බොහෝ වෙලාවට කල් දැමු මැතිවරණ කොමිසම දැන් කියනවා ඡන්ද පොළ ආරක්ෂිතයි. මැතිවරණ කොමිසමේ ප්‍රකාශය අද අපි ඉදිරිපත් කරන්නේ සිළුමිණ පුවත්පතෙන්. අගෝස්තු 5 වෙනිදාට ඡන්දය දීමට සියලු පහසුකම් හා සෞඛ්‍ය ආරක්ෂාව සපයා ඇති බවත්, මෙරට සෞඛ්‍ය ආරක්ෂිත ස්ථානයක් බවට ඡන්ද පොළ සකස් කරන බවත් මැතිවරණ කොමිසම සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියනවා. විශේෂයෙන්ම ඡන්දය දැමීමට එන සෑම පුද්ගලයෙකුම විස බීජ නාශක මිලිලීටර් 15කින් තෙවරක් විස බීජ හරණයට ලක් කරන බවත්, ඡන්දයට අදාළ ඡන්ද මධ්‍යස්ථාන උපකරණ ආදී මේකේ ඉනොකී සියල්ල මේ මැතිවරණ සංස්කෘතියට අදාළ කරන සේරම කාරණා ටික අවධානමක් නැති ආකාරයට පත් කළ තිබෙන බව තමයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියන්නේ. ඊට පස්සේ අපි අද යමු වෙනවා ඇත්ත පුවත්පතේ කතුවරයා ඉදිරිපත් කරන සටහනක් වේලසනීම. විශේෂයෙන්ම මැතිවරණ උණුසුමත් එක්ක අපි මේ සාම්ප්‍රදායික දේශපාලන භූමිකාවෙන් අත් මිදෙන්න උවමනයි. අලුත් ජීවන රටාවකට අවතීර්ණ වූ අපි අපේ ඇත්ත ජීවිත උවමනාවන්ට පණක් දිය හැකි පිරිසක් මැති සභයට යැවිය යුතු බව තමයි නිරන්තර හඬ නැගෙන්නේ විද්වතුන් කියා සිටින එය. අද ඇත්ත කතුවරයා කියන්නේ 2025 මන්ත්‍රීවරයා කවුරුන් විය යුතුද කියා. ගෝලීය කලාපීය ජාතික අභියෝග හමුවේ පශ්චාත් කොවිඩ්-19 අර්බුදයෙන් රට ගොඩනැගීම 2020 මන්ත්‍රීවරයා වෙත පැවරෙන ප්‍රධානතම ප්‍රබලතම වගකීමයි. අගෝස්තු 5 වෙනිදා පැවැත්වෙන මහ මැතිවරණදී ඡන්දදායකයා වෙත පැවරෙන වගකීම යතෝක්ත අභියෝගයන්ට මුහුණ දිය හැකි මන්ත්‍රීවරයෙකු තෝරා ගැනීමයි. අපි යලිත් අවධාරණයෙන් ජනතාවගේ අවධානය යොමු කරන්නේ මන්ත්‍රීවරයාගේ භූමිකාව වෙතට. පළමුව ඔහු නීති සම්පාදකයාය. දෙවනුව ඔහු ප්‍රතිපත්ති සම්පාදකයාය. තුන්වනුව ඔහු මූල්‍ය අධීක්ෂකයාය. හතරවෙනුව ඔහු ජනතාවගේ ප්‍රශ්න ව්‍යවස්ථාදායකට යොමු කරන්නාය. ඔහු පූර්ණ කාලීනව කාර්යයේ යෙදිය යුතුය. ඔහුට දීමන ඇතුළු පහසුකම් ලබා දෙන්නේ ඒ අනුවය. එහෙත් අති බහුතරය මන්ත්‍රීවරු ඉටු නොකරන්නේද එම වගකීමය. ඊට වගකිය යුත්තේ එම මන්ත්‍රීවරුන් අයත් දේශපාලන පක්ෂ සහ එහි නායකත්වයයි. විශේෂයෙන්ම මතක් කළ දෙනවා ඇත්ත කතුවරයා කිසිදු ගෙවුණු පාර්ලිමේන්තුවේ කිසිදු දවසක එක වචනයක් ජනතාව වෙනුවෙන් කතා නොකරපු මන්ත්‍රීවරු විශ්‍රාම වැටුප් සහ විශේෂයෙන්ම වැටුප ලබා ගැනීමෙන් වසර 4කමාරක පමණ කාලයක් ගත කරපු අඳුරු අතීතය. ඒ එක්කම මේ තත්ත්වය තුළ 2020 මන්ත්‍රීවරයා කැත නැතිව මන්ත්‍රීවරයා කියා ඇමති හැකි කෙනෙකු තෝරා පත් කර ගැනීම තමයි ජනතාවට පැවරෙන වගකීම කියා ඇත්ත කතුවරයා අද මතක් කරලා තිබෙනවා. ඒ එක්කම පාර්ලිමේන්තුවට විශිෂ්ට වූ බුද්ධිමය දායකත්වය ලබා දුන්නේ වමේ ව්‍යාපාරය කියා එහි ක්‍රියාකාරී සමාජිකයෝ වන ජ්‍යෙෂ්ඨ දේශපාලකයෝ වන ඩිව් ගුණසේකර මහත්මයා කියනවා. කොමියුනිස්ට් පක්ෂයේ 77 වන සංවත්සර උත්සවයේදී තමයි ඔහු මෙහෙම කියන්නේ. මෙරට පාර්ලිමේන්තු ඉතිහාසය තුළ විශිෂ්ට වූ බුද්ධිමය දායකත්වය ලබා දුන්නේ වමේ ව්‍යාපාරයෙන් බිහි වූ නායකයින් බවද, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඉදිරි අර්බුද ජය ගැනීමට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය වන අතර ඒ සඳහා වමේ සහභාගීත්වය හා දායකත්වය අත්‍යවශ්‍ය කරුණක් බවත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කළා. ඉදිරි පාර්ලිමේන්තුව සඳහා දැක්මක් ඇති පුද්ගලයන් පත් කර යැවිය යුතු බව තමයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ. අද දවසේ ඇත්ත පුවත්පතේ උපුටා දැක්වීම. අපි ඊට පස්සේ මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තල සටහනට යොමු වෙනවා. පහුගිය සිකුරාදා අසන්න ලැබුණු නඩු තීන්දුවේ තොරතුරු, දේශපාලන ඵල ගැනීමට ගොනු කළ නඩුව විසිවී තිබෙනවා. ටිරාන් අලස් නිදහස්, සාලී වික්‍රමසූරිය, ජයන්ත ඩයස් සමරසිංහ, එමිල් කාන්තන් තිදෙනාත් නිදහස් වූ තොරතුරු තමයි මේ කියා සිටින්නේ. එහි විස්තර සටහන 2006 වසරේ උතුරු පළාතේ සුනාමියෙන් නවතන වූ ජනතාව සඳහා ජය ලංකා නැමැති නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී රුපියල් මිලියන 124ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යයි චෝදනා එල්ල වී තිබූ රාඩා ආයතනයේ හිටපු සභාපති ටිරාන් අලස් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකු සියලු චෝදනාවලින් නිදහස් කර නිදහස් කරන ලෙස මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා සිකුරාදා නියෝග කළ බව තමයි මේ වාර්තාවේ කියන්නේ. ඒට සමගාමී සෙසු තොරතුර
චම්පිකට අධිචෝදනා බොරු සාක්ෂි හැදීමේ චෝදනාව තමයි ඔහුට තිබෙන්නේ. මෙන්න මුල් පිටුවේ ඡායාරූප සටහන් සමග වාර්තා කරන තොරතුර සංදීප් තරුණයා හප්පා පලා ගොස් සැඟවුණු සිද්ධිය. බොරු සාක්ෂි හැදූ චම්පිකට අධිචෝදනා සැකකරවන් තිදෙනාටම චෝදනා 16ක් එල්ල වී තිබෙන වගේ තමයි මේ අතර කියන්නේ. අපි යලිත් ඇත්තට යොමු වන්නේ ඔබට මතක ඇති ගෙවුණු රජයේ සංස්කෘතික අමාත්‍යවරයා සංස්කෘතික අරමුදල අච්කර දුන් ඉරණම මැතිවරණ වේදිකාවේ මේ දවස්වල හොඳින් කතා බහට ලක් වෙනවා. එහෙම බංකොලොත්භාවයට පත් කළ සංස්කෘතික අරමුදලේ නඩත්තුවට භාණ්ඩාගාරයෙන් මුදල් ලබා දෙන්න පියවරගත් බව තමයි අද ඇත්ත හෙළි කරන්නේ. COVID-19 වෛරසයත් සමග සංචාරක ව්‍යාපාරය අඩාල වීම හේතුවෙන් ආදායම් අහිමි වී ඇති මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවක වැටුප් සහ නඩත්තු කටයුතු සඳහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා තීරණය කළ තිබෙනවා. මේ ඊටම ශක්තිමත්ව පැවති ආයතනයක්. හැබැයි එයට ඒ ශක්තිය නැති වුණේ ගෙවුණු යුගයේ. ඒ නිසා තමයි COVID වලට වසා දෙමු මොහොතේ බරපතල ප්‍රශ්නයක් බවට පත් වුණේ. ඊට පස්සේ අපි ඔබේ අවධානයට යොමු කරන්නේ විදුලි බිලේ කොටසක් රජයේ ගෙවීමට පියවරගෙන තිබෙනවා. විදුලිය පරිභෝජනය නිවාසිතව සිටි ජනතාව බැහැර නොගිය සිටි ජනතාව වඩා වැඩියෙන් විදුලිය පරිභෝජනය කරපු නිසා එහෙම ඉන්න කියලා කිව්වේ රජය නිසා. අමාත්‍ය මහින්ද අමරවීර කියන්නේ විදුලි බිලෙන් කොටසක් රජයේ ගෙවීමට තීරණය කළ තිබෙන බව. මාර්තු සහ අප්‍රේල් විදුලි බිල ඉහළ යෑමෙන් පීඩාවටපත් පාරිභෝගිකයන්ට සහනය ලබා දෙමින් එම ගාස්තුවෙන් කොටසක් රජය විසින් දැරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ තිබෙන වගේ තමයි ඔහු මේ විදිහට කියා සිටින්නේ. ඒ අතර වාරයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වේ මේ ගැන පාරිභෝගිකයන්ගෙන් නොඑක් ආකාරයේ පැමිණිලි ලැබෙනවා. විදුලි බල දෙතුන් ගුණයක් වැඩි වර්ධනය වී ලැබෙනවා. ඔවුන්ට අදාහ ගන්න බැරි තත්ත්වයක් තුළ ඒ නැගෙන චෝදනාවලදී අගමැතිවරයා කිව්වේ තමන් යෝජනා කරන්නේ පෙබරවාරි මාසයේ කිසිම වැරද්දක් නැති බිලක් ගෙවුවනේ. අන්න ඒ විදිහට බිල ගෙවන්න කියා තමනුත් යෝජනා කරන වගේ තමයි කිව්වේ. හැබැයි එය ඔබට කරන යෝජනාවක් නෙමෙයි. විදුලි බල මණ්ඩලයේ ඒ කමිටු වලට යෝජනා කළා, කැබිනට් මණ්ඩලයට යෝජනා කළා. ඊට පස්සේ අපිට නිශ්චිත තොරතුරක් ලැබේවි. අපි දැන් අරුණ පුවත්පතේ තොරතුරු කිහිපයකට ඔබ අවධානය යොමු කරනවා. තූත්තුකුඩියේ සිට යාපනයට හොර බෝට්ටු වලින් කහ සහ උඳු මේ දේශීය නිෂ්පාදන ඉහළ නැන්වීමට මේවා ආනයනය කිරීම වැළැක්වුවා. ඒ අනුව අධිමිලක් මෙහි නියම වී තිබෙන්නේ. ඒ නිසා මෙන්න මේ විදිහට වංචනික මාර්ග ඔස්සේ ඒ පැමිණෙන වගේ තමයි කියන්නේ. ඒ අතර විදුලි බල මණ්ඩලයේ ඉන්න වංචනිකයන් පිරිසක් ගැන කියන කාරණා මෙහෙම අද වාර්තා කරන්නේ. සූර්ය බලශක්ති වැඩපිළිවෙල විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති භාවිතාව සෞභාගයේ දැක්මින් අනුදත් ක්‍රියාමාර්ගයක්. නමුත් එය මොට කරන්නට ඇතමෙක්ගේ ගන්නා ක්‍රියාමාර්ගය වාර්තා කරන්නේ මේ විදිහට. සූර්ය බලශක්ති වැඩපිළිවෙල දුබල කරන පිරිසක් මණ්ඩලය ඇතුළේම සිටින වගේ තමයි අද වාර්තා කරන්නේ අරුණ පුවත්පත. ඒ එක්කම විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වීම තාවකාලිකව නතර කිරීමේ සැලැස්මක් තිබෙනවා. විශේෂයෙන්ම මහාචාර්ය අද්මිරාල් ජයනත් කොළඹගේ ජනාධිපතිතුමාගේ විදේශ කටයුතු සම්බන්ධතා අතිරේක ලේකම්වරයා කිව්වේ මේ උද්ගත වී තිබෙන තත්ත්වයත් එක්ක ලබන අඟහරුවාදා සිට විදේශිකයන්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වීම කෙටි කාල සීමාවකට නතර කරන වගේ අරුණ පුවත්පතේ තොරතුරක් බවට පත් වී තිබෙනවා. ඊට පස්සේ ගම් වතුරෙන් කොළඹ බේරගන්න වේරැස් ගඟ ව්‍යාපෘතිය දෙසැම්බර් වන විට සූදානම් කියන කාරණා විශේෂයෙන්ම නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් වර්තමාන ජනාධිපතිතුමන් ගත් පියවරක් පිළිබඳව එයට යලි පණ දීමේ පියවර පිළිබඳව තමයි මේ විදියට අපිට හමුවන්නේ අරුණ මුල් පිටුවේ තොරතුර. පසුගිය සති තුනට මන්තිරු නීතිය කැඩූ 2,80,000ක නඩු පවරීමට ගත් පියවර මේ ගැන ඔබ ඉතා හොඳින් හොයලා බලන්න. කොරෝනා වසංගතයෙන් අත්විඳුණු රටක් විදියට අපි මහා මාර්ග නීති කෙතරම් උපරිමයෙන් පිළිපැදිය යුතුද? නමුත් එයට අවතීර්ණ වන්නේ කීයෙන් කී දෙනාද කියන කාරණාවත් ඔබ හොඳින් මතක තබා ගන්න. අපි අපේ යහපත් ජීවන පුරුදු අතර මහා මාර්ගයේ නීති රීති අනුගමනය කිරීමටත් පියවර ගන්න. විශේෂාංක කිහිපයකට ඔබ අවධානය යොමු කරනවා. මව්බිම 6 වෙනි පිටුවේ පිටුවක් පුරාවට තිබෙන සටහන මාස 8ක් තිස්සේ රටත් ආර්ථිකයත් බේරාගත් මෙහෙම ජනාධිපතිතුමන්ගේ තිරසාර වැඩපිළිවෙල මේ රටට ජයග්‍රහණ අත්කර දුන්න වගේ තමයි ශාමින්ද වත්තේගෙදරගේ සටහනේ කියන්නේ. ගත වූ මාස 8කට එහා මෙහා කාලය තුල ක්‍රමය කලඹා අලුත් යමක් හදන්නට වැරදරා තිබේ. රාජ්‍ය බලධාරීන් බලගන්වා ඇත. ආරක්ෂක හා බුද්ධ්‍යංශ ශක්තිමත් කර තිබේ. පාතාල මැරකලි මර්ධනයට අත දබන අතර මද්ද්‍රව්‍ය ජාවාරම් මැඩපවත්වන නිසි පියවරගෙන තිබෙනවා. තාක්ෂණය හඳුනා දී ජන ජීවිතයට අවශ්‍ය තීරණ ගැනීමේ ක්‍රමවේදය වේගවත් කරන පියවර ගනිමින් තිබෙනවා. අනවශ්‍ය වියදම් නතර කර ඇති අතර දූෂණය නතර කරන පියවරගෙන තිබෙනවා. බුද්ධිමත් දක්ෂ පිරිසක් පාලනයට එකතු කරගෙන ඇති අතර පටු වාසිතකා එන පිල්ලි සමීප කර ගැනීම ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. කොවිඩ් සතුරා මඩිනට ගෙන ඇති පියවර ජාත්‍යන්තරයටත් ආදර්ශයක් වගේ තමයි අද දවසේ මේ මව්බිම උපුටා දැක්වීමේ කියා සිටින්නේ. ඊට පස්සේ අපි ඇත්ත පුවත්පතේ
දේශපාලනික කිසියම් ආකාරයක සවිඥානික විග්‍රහයකට අවධානය යොමු කරන්නේ ධනපති ආර්ථික ප්‍රතිපත්තිය තුළ පොදු ජන ප්‍රශ්න වලට විසඳුම් නැති වගේ මේ කියන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැසූ මන්ත්‍රී ධූරාපේක්ෂක ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ රට මුහුණ දෙන ආර්ථික අර්බුදයට හේතුව අප අනුගමනය කරනු ලබන ආර්ථික ප්‍රතිපත්තිය බවත් ගත වූ වසර 50ක කාලය තුළ ක්‍රියාත්මක ධනපති ආර්ථික ප්‍රතිපත්තිය තුළ පොදු ජන ප්‍රශ්නවල විසඳුම් නොමැති බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරාපේක්ෂක ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මහතාගේ ප්‍රකාශයයි ඇත්ත පුවත්පතෙන් අපි මේ විදිහට උපුටා දක්වන්නේ. ඊට පස්සේ කන්දකාඩුව යුද හමුදාපතිවරයා කිව්වා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය කියන්නේ දෙකක්. රෝහල තිබෙන්නේ වෙනම ඒ විශේෂයෙන්ම එහි කන්දකාඩුවේ පුනරුත්ථාපනය වූ පිරිස් එහිම නිරෝධායනයට යොමු කරේ සහ රෝහල්ගත කරේ විශේෂ හේතු මත ඔවුන්ගේ හැසිරීම මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ නිසා කියන කාරණා. මොකද්ද මේ කන්දකාඩුව? 60 දශකයේ ආසියාවේ විශාලතම කිරි ගව පට්ටිය තිබුණේ කන්දකාඩුවේ කියා මතක් කරනවා. ගවයන් 12000ක පට්ටියක් හිටියා. මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ වෛද්‍ය හරිත අලුත්ගේ සහ නවින්ද සොයිසා යන වෛද්‍යවරුනුත් මේ කාරණා හෙළි කරනවා. කන්දකාඩු ගොවිපලෙන් එදා රටට අවශ්‍ය කිරි සම්පත නිදහසේ ලබා දුන්නා. ත්‍රස්ත ප්‍රහාර මැද වැසී ගිය කන්දකාඩු ගොවිපල භූමිය අද මතට ඇබ්බැහි වූවන්ට තිත තබන්නට තෝතැන්නක් කරගෙන තිබෙනවා. එමෙන්ම ලෝම වෙලාගත් කොරෝනා වෛරසය මර්ධනය කිරීම නිරෝධායන කඳුරක් බවටත් එය පච් කරගෙන තිබෙනවා. මොකද්ද මේ කන්දකාඩුව ඔබ කියව බලන්න ලංකාදීප පුවත්පතේ වූ තොරතුර. ඊට පස්සේ කන්දකාඩුවේ කුඩ්ඩෝ කොරෝනා දෙවන රැල්ලකට පාර කැපුවාද කියන අපිට අහන්නට තිබෙන ප්‍රශ්නය කිසියම් ආකාරයකට මේ මෙහෙම කිව්වට වැරද්දක් නොවන වගේ තමයි අද මතක් කරන්නේ අරුණ පුවත්පතේ ඇතුළු පිටු සටහනක්. ඊට පස්සේ ආදරණීය සිබිල් නැන්දා පිළිබඳව අනුස්මරණීය සටහන් කුඩහොරාගෙන් ළමා සිත් වසඟ කළ සිබිල් නැන්දා පිළිබඳව සිබිල් වෙතසිංහ මැතිණිය පිළිබඳ ගුණ සමරු සටහනක් එක් කරන්නේ මේට පෙර ආතු උපුටා දැක්වීමක්. විශේෂයෙන්ම කුඩහොරා ළමා කතාවට වසර 5ක් පිරීම නිමිත්තෙන් 2006 වසරේ කොළඹ ජාතික කලාභවනයේ පැවති කුඩහොරාට 56 සිතුවම් දැක්ම හරසර උල්ලහා වෙබ්බඩ විවෘත කිරීම නිමිත්තෙන් ප්‍රකාශයට පත් කරන ලද පොත් පිංචට ජ්‍යෙෂ්ඨ හා ප්‍රවීණ මාධ්‍යවේදිනී දිවංගත ශ්‍රියා රත්නකාර ලියූ ඇගීමක් තමයි මේ සටහන් තබන්නේ. කුඩහොරාගෙන් ළමා සිත් වසඟ කළ සිවිල් නැන්දා පිළිබඳ සටහන. සිවිල් ආරක්ෂක බලකාය සමත් වුණා මාවිල්ලාරුවේ ජලාශයට වතුර අරගෙන දෙන්න ඉතාම මහත් පරිශ්‍රමයක් දරන්නට විශේෂයෙන්ම රට මුදාගත් දෑත් ගම රකින්නට ගම රැකි දෑත් රට නැගුමට යොදාගත් වර්තමානයක් තමයි සිවිල් ආරක්ෂක බලකා ප්‍රධානී රියා ඇඩ්මිරාල් ආනන්ද පීරිස් මහතාගේ ඡායාරූපයක් සමගින් අපේ කොල්ලෝ දින 6කින් ඉදි කළ අඩි 235ක් දිග වේල් යනුවෙන් වූ සටහන සමගින් මේ විදියට අපිට හමුවන්නේ. ඊට පස්සේ අපි ඔබේ අවධානය යොමු කරනවා කාටුන් සටහනක් වෙතට. ඒ කාටුන් සටහන් අතර අවසන් කාටුනය සටහන් දෙක මේ විදියට ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා. අපි වෙලා බලමු මේ උදෑසන 7:30යි දැන්. කවුද වේ ආදයා? නමක් ගමක් දන්නේ නැහැ. හැබැයි මනසේ. ඔව් අද දවසේ ඉදිරිපත් කරන කාටුන් සටහන මෙන්න තොප්පි අද ලංකාදීපයෙන් උපුටා දක්වන්නේ දාසහපුලානගේ කාටුනය. මේ රනිල් මහත්තයා යනෝ සිරිකොතෙන් බැහැලා මිනිස්සු හම්බෙන්න රටේ ආර්ථිකය ගොඩ දාන විදිය මන් දන්නවා. අර මෝහ බැඳගත්ත මිනිස්සෙක් කනවා. පක්ෂය ගොඩ දාන විදියක් දන්නේ නැද්ද සර් කියලා මිනිස්සුන්ට හිතෙන ප්‍රශ්නේ. එහෙම අහනවතර වාරේ අද හිටිවණය දිවයිනේ කතු එකකට යටින් තිබෙනා වූ අනුරාධ හිරිපිටියගේ කවුපද සටහන මෙන්න මෙහෙම හමුවන්නේ. කොළපාටත් බලෙන් අරගත් සජිත් දැක පසුවේ රනිල් සිරිකොත දොර අගුල් රැක දෙන්නට නටා ගන්නටදී මගුල් ටික අගමැති හිමින් ඉල්ලන්නෙම 3-2 දෙන්නට නටා ගන්නටදී මගුල් ටික අගමැති හිමින් ඉල්ලන්නෙම 3-2 අයිබන් සුබ දවසක් පත්තර තොරතුරු හමාර කරනවා. හෙට උදේ අපි හමුවන්නේ උදෑසන 6:30ට. ඔබට යහපතක්ම වේවා ප්‍රාර්ථනා වෙන අපි සමුගන්නේ. අයිබන්